සාමාන්‍ය සමය 12 වන සතිය ඉරිදා. පළමුවන දේව ප්‍රකාශනය ජෙරමියා 20 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13 දක්වා. කසුකුසුව මට ඇසේ. අවට ඇත්තේ බීතියකි. අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීමද ඔව්හු බලා සිටිති. සමහර විට ඔහු රැවටෙනු ඇත. එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පරිගන්ට අපට පුළුවනයි ඔහු කියති. එහෙත් සමිඳුනි ඔබතුමානෝ මහා යුද වීරයෙකුසේ මා සමග සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය. ඔව්හු ජය නොගන්නෝය. ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලැජ්ජාවට පත්වන්නෝය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේය. සෞබලති සමිඳුනි සදහවතුන් පිරික්සන මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබතුමාණන් මාගේ සතුරන්ගෙන් පරිගැන දැකීමට මට වරදුන වෙනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න. එතුමාණන් පසසන්න. මන්ද එතුමානෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලනසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. තෙවන දේව ප්‍රකාශනය රෝම 5 වෙනි පරිච්ඡේදයේ 12 සිට 15 දක්වා. එක් මිනිසෙකු නිසා පාපයත් පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන් සියලු මිනිසයන් පව් කළ බැවින් මරණය මුළු මිනිස් සංහතියටම පොදුව පවතී. කිසිම නීතියක් ඇතිවීමට පෙර ලෝකෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධව පාපය ගණන් ගනු නොලැබේ. එසේව තිබියදී ආදම් පටන් මෝසෙස් දක්වා ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේය. ආදම් වනාහි එන්නට සිටින තැනන් වහන්සේ පිළිබඳ අපූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදී ක්‍රියාවත් ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ මරණයට හේතු වූ නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදිය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මිනිසයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට පූල අසාරිගෙන දීමේ අමුතුම හේතුවක් වූ බැවිනි. දේව වචනය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මතෙව් 10 වන පරිච්ඡේදය 26 සිට 33 දක්වා. එබැවින් මිනිස්සුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය ගේ මුදුන් වලින් ප්‍රකාශ කරන්න. ශරීරයේ නැසුවත් ආත්මය නසන්න නොපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයේද ශරීරයේද නිරේහි විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේටම බියවන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය. යමෙක් මිනිසයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද මමත් ස්වර්ගයේහි සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. එහෙත් යමෙක් මිනිසයන්ගේ අභිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේද මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි. අද ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා
මේ ලෝකෙ කිසිම කෙනෙකුටවත් කිසිම දෙයකටවත් බිය වෙන්නට එපයි කියලා. ඔබගේ ආත්මය නිරයට දමන්නට පුළුවන් දෙවියන් වහන්සේට පමණක් ඔබ බිය වෙන්නට කියලා. නමුත් ප්‍රේමවන්තයනි, මේ ලෝකයේ දිහා බලද්දී අපි දකිනවා මේ ලෝක ජීවත් වෙන අපි හැම දෙනාම මොකක් හරි බියකින් පෙළෙනවා. දැන් එක්තරා කතාවක් තියෙනවා මේ විදියට. දවසක් මීයෙක් දකිනවා මීයව කණ්ඩ පූසෙක් එළවගෙන එනවා. යන්තම් මීයා දුවල ගිහිල්ලා ගුලකට රිංගලා බේරෙනවා. මීයා හිතනවා අනේ මට පූසෙක් වෙන්න තිබුණා නම් කොච්චර දෙයක්ද මම බය නැතුව ඉන්නවනේ කියලා. ඔහු පූසෙක් වෙනවා. ඊට පස්සේ පූස බොහොම නිදහස යද්දී ඔන්න එක දවසක් සර්පයෙක් එනවා පූසව කණ්ඩ. පූස දුවල ගිහිල්ලා බේරෙනවා. අනේ මට සර්පයෙක් වෙන්න පුළුවන් නම් පූස සර්පයෙක් වෙනවා. සර්පයා ඔහොම නිදහස යද්දී මුගටියෙක් පයින්නවා සර්පයාව කන්නට. සර්පයා හිතනවා මට මුගටියෙක් වෙන්නට පුළුවන් නම් මට බයක් සැකක් නැතුව ජීවත් වෙන්නට පුළුවන් නේ. සර්පයා මුගටියෙක් වෙනවා. මුගටියා කැලේ යද්දී කැලෑ බල්ලෙක් එනවා මුගටියව කන්න. මුගටියා දුවල ගිහිල්ලා බේරෙනවා. මුගටියා හිතනවා මට පුළුවන් නම් කැලෑ බල්ලෙක් වෙන්න. මුගටියා කැලෑ බල්ලෙක් වෙනවා. කැලෑ බල්ල ඔහොම යද්දී කැලේ කොටියෙක් එනවා මේ කැලෑ බල්ලව කන්න. කැලෑ බල්ලා හිතනවා මට කොටියෙක් වෙන්න පුළුවන් නම් ඔහු කොටියෙක් වෙනවා. කොටියා බොහොම නිදහසේ තේජවන්ත විදියට යද්දී දවසක් මිනිහෙක් එනවා තුවක්කුවක් අරගෙන කොටියව මරන්න. කොටියා දුවලා ගිහිල්ලා බේරිලා හිතනවා මට මිනිහෙක් වෙන්න පුළුවන් නම්. කොටියා මිනිහෙක් වුණා. ඔන්න මිනිහෙක් වෙලා බොහොම සන්තෝෂෙන් කැලින් එළියට එන්න යද්දී එකපාරටම සර්පෙක් පැනලා මිනිහට දෂ්ට කරන්නට පෙනේ පුප්පනවා. මිනිහා දුවගෙන යනවා. මිනිහා හිතනවා මට සර්පෙක් වෙන්න. නමුත් සර්පෙක් වුණත් මිනිහට මතක් වෙනවා මට මේ බියෙන් නිදහස් වෙන්නට බෑ. එහෙමනම් මේ බියෙහි චක්‍රයෙන් නිදහස් වෙන්නට ප්‍රේමවන්තීනි අපිට පුළුවන් කමක් නැහැ. දැන් තවත් කතාවක් තියෙනවා. එක දවසක් දුප්පත් මිනිහෙක් තමන්ගේ ජීවිකාව හොයාගෙන ජීවත් වෙද්දී මේ මිනිස්සයාට හැමදාම ලොකු බියක් තියෙනවා. ඒක තමයි මම යම්කිසි අනතුරක් වෙලා අබලදුබල වුණොත් එහෙම නැත්නම් මම මිය ගියොත් මගේ පවුලේ දරුවන්ට වෙන කල මොකක්ද? මේ දුප්පත් මිනිස්සයා බියෙන් පෙළෙනවා. මේ දුප්පත් මිනිස්සයා ඒක නිසා හිතනවා මම කොහොම හරි පොහොසතෙක් වෙන්නට ඕන. ඉතින් බොහොම අමාරුවෙන් කාලාන්තරයක් තිස්සේ දුක් විඳලා පොහොසතෙක් වෙනවා. පොහොසතෙක් වුණාට පස්සේ ඔහු තව එක්රැස් කරන්නට පටන් ගන්නවා. ඔහු ලොකු පොහොසතෙක් වුණාට පස්සේ ඔහුට තවත් බියක් දැනෙනවා. ඒක තමයි තමන්ගේ වස්තුව පොර හතුරු ඇවිල්ලා හොරකම් කරගෙන යයි. ඒක නිසා ඔහුට නිින්ද යන්නේ නැහැ. හැම වෙලෙම හිතනවා කවුරු හරි ඇවිල්ලා මගේ වස්තුව කොල්ලකයි. ඔහු බියෙන් සැකෙන් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙද්දී ඔහුට හිතෙනවා මට ආරක්ෂකයෝ ඕන. මට බලය ඕන. ඒක නිසා මෙහෙම තව ටිකක් පොහොසත් වෙලා ඔහු ආරක්ෂාව සඳහාම ඔහු දේශපාලනඥයෙක් වෙනවා. මෙන්න දේශපාලනඥයෙක් වුණාට පස්සේ ඔහුට තවත් බියක් දැනෙනවා. ඒක තමයි කවුරු හරි ඇවිල්ලා මාව දැන් මරයි. කොච්චර ආරක්ෂකයෝ හිටියත් ඔහුට රැට නිින්ද යන්නේ නැහැ. මාව කවුරු හරි ඇවිල්ලා මරලා දායි කියලා මහ විශාල බියකින් ජීවත් වෙනවා. එක දවසක් උදෑසන ඔහු ගෙයින් එළියට එද්දී ඔහුගේ ආරක්ෂකයෙක් බොහොම නිදහසේ නිදාගෙන ඉන්නවා. ඔහු හිතනවා මේ ආරක්ෂකයා කොයිතරම් සැනසීමෙන් ජීවත් වෙනවද? ඔහුට කිසි බියක් නැහැනේ කියලා. ඔහු ළඟට ගිහිල්ලා අහනවා ඔබ කොයිතරම් නිදහසේ ජීවත් වෙනවද? ඔබ මම වගේ බියකින් පෙළෙන්නේ නැහැ. නමුත් මේ ආරක්ෂකයා කියනවා මට බියක් දැනෙනවා. මට යම්කිසි අනතුරක් වුණොත් එහෙම මගේ දරුවන්ට වෙන කලදසාව මොකක්ද? ප්‍රේමවන්තනි මේ හැම දෙයකම මම ඔබට කිව්වේ බියෙහි චක්‍රයෙන් මිදෙන්නට අපිට කාටවත් පුළුවන් කමක් නැහැ. නමුත් අන්න ඒ නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ අද අපිට කියන්නේ ඔබ දෙවියන් තුල ජීවත් වෙන්න, දෙවියන්ව විශ්වාස කරන්න. දෙවියෝ ඔබව කොයිතරම් ආරක්ෂා කරනවද කියලා උන්වහන්සේගේ දිව්‍යමය රැකවරණය තුල ඔබ ජීවත් වෙන්න. අන්න ඒ දිව්‍යමය රැකවරණය තුල අපි ජීවත් වීම පමණයි ප්‍රේමවන්තීනි මේ ලෝකෙ තිබෙන බියෙහි චක්‍රයෙන් මිදෙන්නට අපට තියෙන එකම ක්‍රමය. මේ ලෞකික ලෝකේ
තියෙන බියෙන් නිදහස් වෙන්නට අපිට කොහෙත්ම බෑ. මේ ලෞකික ලෝකයේ තුලම අපි රැඳෙනවා නම්, ඒ තුල අපේ පැවැත්ම සොයනවා නම්, දැයික මනෝවෛද්‍යවරයෙක් කියනවා, මිනිස්සයා හැම වෙලෙම මානසික පීඩනයකින්, ආතතියකින්, අවිනිශ්චිත භාවයකින් ජීවත් වෙන්නේ. ඒ මානසික පීඩනයට හේතු වන අපි නිතරම පීඩා විඳින මානසික බියක් තියෙනවා අපි තුල. මේ මනෝවෛද්‍යවරයා කියනවා අපි පෙළෙන බියෙන් 40%ක්ම අපි පීඩා විඳින්නේ අපිට අනාගතයේ යම්කිසි දිනක සිදුවෙයි කියලා සිතන සිදුවීම් වලට බියෙන්. නමුත් ඒවා යථාර්ථයක් ලෙස සිදු වෙන්නේ නැහැ. ඒවා සිතගියාවන් පමණයි. ඊට පස්සේ අපි පෙළෙන බියෙන් 30%ක්ම අතීතයේ සිදුවුණු නමුත් අද දවසේ අපට වෙනස් කරන්නට බැරි සිදුවීම් නිසා අපි පෙළෙන බිය. අපි පෙළෙන බියෙන් 12%ක් අන් අය අපි ගැන කියන නමුත් අසත්‍ය වූ තොරතුරු. ඒ කියන්නේ අන් අය අප ගැන කියන විවේචන ඕපදූප නමුත් යථාර්ථයක් නොවන දේවල්. අපේ බියෙන් 10%ක් අපේ සෞඛ්‍ය ගැන අපි කරදර වෙන දේවල්. ඒ කියන්නේ අපේ ලෙඩ රෝග සමහර දේවල් අපේ ජීවිත කාලය පුරාම අපි ඒවත් එක්ක ජීවත් වෙන්නට ඕන. නමුත් අපි ඒ ගැන කරදර වෙනවා 10%ක්. නමුත් ඇත්තටම බැලුවොත් අපේ බියෙන් පීඩාවන්ගෙන් 8%ක් තමයි ඇත්තටම අපිට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම්. මෙන්න මේ තුල අපිට කියන්නේ ප්‍රේමවන්තයනි, අපි පෙළෙන මානසික පීඩාවලින් බියෙන් 92%ක්ම අනවශ්‍ය බියක් තුලයි අපි පීඩා විඳින්නේ. එතකොට අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා නම් ඒ 92%ම අපේ සිත නිදහස් කරගෙන ජීවත් වෙන්නට අපිට පුළුවන්. ඊට පස්සේ අපි තවත් දෙවියන් තුල ජීවත් වෙනවා නම් ඇත්තටම අපට මුහුණ දෙන්නට සිදුවන ඒ 8%ත් අපි දෙවිදුන්ගේ දෑතට බාර දීලා නිදහසේ සුවසේ සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. අවසාන වශයෙන් ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා ප්‍රේමවන්තයනි, දෙවියන් ඔබව කොයිතරම් වටිනා කරන මිනිස්සු විදියට සලකනවද කියලා. දැන් හොඳම උදාහරණය තමයි ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ තුල අපි කොයිතරම් වටිනවද කියලා කියන්නට. දෙවියන් වහන්සේ ලෝකයේ මවද්දී හැම මැවිල්ලක්ම උන්වහන්සේ මවන්නේ උන්වහන්සේගේ සිතුවිලි සහ වචන උපයෝගී කරගෙන. ආලෝකය වේවා, ගස්කොළන් ඇති වේවා, සතුන් සිව්පාවුන් ඇති වේවා කියලා උන්වහන්සේ සිතුවිලි වලින් වචන වලින් මවනවා. නමුත් දෙවියන් වහන්සේ මිනිස්යාව මවන්නට ඕන වුණාම මහ විශාල ආදරයකින් මිනිස්යාව මවන්නේ. උන්වහන්සේගේ ස්වරූපයට තමයි මිනිස්යාව මවන්නේ. උන්වහන්සේ මැටි පිටක් අරගෙන මිනිස්යාව ඒකෙන් තනලා නිර්මාණය කරලා ඒ තුලින් උන්වහන්සේ මිනිස්යාව මවලා ඉන්පස්සේ බයිබලයේ අපිට කියනවා උන්වහන්සේ Tamanගෙම හුස්ම දීලා තමයි මිනිස්යාව මවන්නේ. එහෙමනම් ප්‍රේමවන්තයනි, මේ තුල අපිට හැඟවෙනවා දෙවියන් වහන්සේ මිනිස්යාට දක්වන විශේෂත්වය, ආදරය. ඒක නිසායි දෙවියන් වහන්සේ කියන්නේ ඔබගේ හිස කෙස් ගහක්වත් උන්වහන්සේගේ අනුදැනුම නැතිව වැටෙන්නේ නැහැ. ඒක නිසා මේ ලෝකේ හැම දෙයකටම වැඩිය ඔබ වටිනවා උන්වහන්සේට. අන්නේ තුලයි ක්‍රිස්තුන් වහන්සේ අපිට දේව සංරක්ෂණය පිළිබඳව ඉඟි කරන්නේ. මේ හැම පුද්ගලයාවම දෙවියන් වහන්සේ අතිශයින් විශේෂාකාරයකින් මවලා විශේෂාකාරයකින් උන්වහන්සේගේ දෑති රඳවගෙන ආරක්ෂා කරන බව අද දවසේ අපිට පවසනවා. අන්නේ නිසා ප්‍රේමවන්තයනි, අපි උත්සාහ කරමු මේ ලෝකයේ මේ තිබෙන බලතාවයන් තුල රැඳී නොසිට මේ බලතාවයන් මැත්තේ අපේ විශ්වාසය රඳා පවතින්නේ නැතිව දෙවියන් තුල රැඳෙන්නට, දෙවියන් තුල විශ්වාස කරන්නට, දෙවියන්ගේ ආරක්ෂාව පමණක් තිරසාරයි කියලා හිතන්නට. අන්න එතකොට ප්‍රේමවන්තයනි, මේ හැම බියකින්ම අපි නිදහස් වෙලා අපේ ජීවිතේ බොහොම සුරක්ෂිත විදියට කවුරු අපිට මොනවා කෙරුවත් මේ ලෝකෙ මොනතරම් අනතුරු තිබුණත් ඒ සියල්ල තුල ආරක්ෂිතව සතුටින් මහා නිදහසකින් සැනසෙල්ලකින් අපිට ජීවත් වෙන්නට පුළුවන් වෙයි. ඔබට ජේසු පිටයි.